වහන්සේගේ පුත්‍රයන් වහන්සේගේ සුදාත්මයන් වහන්සේගේ නාමයෙන් ආදරෙන් පිළිගන්න අපි උන්වහන්සේට නමස්කාර කරන පිණිස නැගී සිටිමු. ඉතින් ඊයේ දවසේ මුළු ලෝකයේම අය මොකද්ද සැමරුවා නේද? වැලන්ටයින් ඩේ එකනේ. ඉතින් මම කැමතියි ඔබට මඟ පෙන්වන්නට ශුද්ධ යෝහාන් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 16 තියෙනවා. මක් නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළසේක. එසේ කලේ උන්වහන්සේ කෙරෙහි අදහ ගන්න සෑම දෙනම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිසය. ජීවිතය දෙන්න තරම් ප්‍රේම කර එකම යේසුස් වහන්සේ විතරයි අපේ වැලන්ටයින්. ආමෙන්. ආමෙන්. මේ තරම් ප්‍රේමයක් දීපු කිසි කෙනෙක් නැහැ මේ ලෝකේ. මිනිස්සු අපිට ප්‍රේම කළේ යමක් බලාපොරොත්තුෙන්. නමුත් ජීවිතය දෙන්න තරම් අපිට ප්‍රේම කළ ඒ උතුම් දෙවියන් වහන්සේට අපි ප්‍රශංසා කරමු. අපිට දීපු සදාකාල ජීවනය ගැන, අපිට දීපු ගැලවීම ගැන අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. හලෙලූයා. හලෙලූයා. අපි ටික මොහොතක් උන්වහන්සේගේ අභිමුඛයේ දැස් වසාගෙන අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. මම මේ මොහොතේ උන්වහන්සේට යාචනා කරනවා ස්වාමිනී, පෙම්බර පියාණෙනි, යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේට ස්වාමිනී මේ ශුද්ධාත්ම පාසල බාර කරනවා ස්වාමිනී. මේ ස්ථානය බාර කරනවා, මේ ආපු හැම කෙනෙක් බාර කරනවා, මගෙන් නව අය බාර කරනවා, ඔන්ලයින් වලින් සහභාගී වන අය බාර කරනවා, වචනය ගෙනෙන ඔබගේ දාසයා බාර කරනවා ස්වාමිනී. මෙතන වෙන හැම කටයුත්තක් ඔබට බාර කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ කැමැත්ත සැලැස්ම පමණක් මේ ස්ථානයේ සිද්ධ වේවා ස්වාමිනී. අපේ කැමැත්ත සැලැස්ම නොව ඔබගේ කැමැත්ත සැලැස්ම අපේ ජීවිතවල ඉෂ්ට වේවා ස්වාමිනී. අද දවසේ වචනය තුල ඔබ වහන්සේ ක්‍රියා කරමැනව මනුෂ්‍යයන් ඔබ වහන්සේගේ වෙතට, ඔබ වහන්සේගේ රාජ්‍ය වෙතට පමුණුවන පිණිස ඔබ වහන්සේ මහත් දේ කළ මැනව ස්වාමිනී. සුති වේවා අප විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිස අපිට ප්‍රේම කරා උතුම් ජේසුනි ඔබ වහන්සේට සුති ස්වාමිනී. ඔබ වහන්සේට අපි සියලු දෙනා ස්වාමිනී ආදරේ ස්වාමිනී. අපි ඔබට ආදරේ ස්වාමිනී. මන්ද ඔබ වහන්සේ අපට ප්‍රේම කළේ ස්වාමිනී. ඔබයි අපෝ තෝරාගත්තේ ස්වාමිනී. ඔබයි අපෝ තෝරාගත්තේ ස්වාමිනී. හලෙලූයා. මිහිරි ශුද්ධාත්මයන්ෙනි ඔබ වහන්සේට අපි මේ ස්ථානයේ ස්වාමිනී ආධිපත්‍ය බාර දෙනවා. ස්වාමිනී අපි දන්නවා ඔබ වහන්සේ අප සමග සිටිනවා කියලා. නමුත් අපි ඔබ වහන්සේට නැවත මේ ස්ථානය බාර දෙනවා, අපේ ජීවිත බාර දෙනවා. අපි ආරාධනා කරනවා මේ මොහොතේ නැවත ස්වාමිනී අප වෙත වඩිනු මැනව ස්වාමිනී, බලෙන් ප්‍රේමයෙන් ස්වාමිනී. ඔබ වහන්සේගේ දිව්‍ය දෑතට දැන් ස්වාමිනී මේ සියල්ල බාර කරනවා ස්වාමිනී. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හalleluya ස්වාමිනී. ප්‍රශංසා වේවා ස්වාමිනී. සත්‍යතාවයක් ගැන මහත් ඔබගේ සත්‍යතාවයේ වචනෙන් මා පවිත්‍ර කළ මැනව ස්වාමීනි. හalleluya. ඔබගේ බලයෙන් මට මඟ
පුරවන්නද මා ඔබගේ බලයෙන් මට මඟ පෙන්වා සෑම දිනේ අපේ සේනාවල ස්වාමින් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්නට ඔබේ ජීවිතේ කලාව දේවල් වලට ස්තුති කරමු හාලෙලූයා ස්තුති ස්වාමිනී ඒ සේනාවල ස්වාමින් වහන්සේ එන්නව සිටින්නව මතු සිටින්නව දෙවියන් වහන්සේ එලෝහිම් දෙවියන් වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ සියල්ල දන්නව දෙවියන් වහන්සේ හාලෙලූයා අපේ ජීවිතවල බලවන්ත දේ කරන්නව දෙවියන් වහන්සේ ඔබට ස්තුති වේවා උන්වහන්සේට යාචනා කරන සියල්ලන්ට උන්වහන්සේ ළඟ සිටින දෙවියන් වහන්සේ හalleluya ස්තුති වේවා ප්‍රශංසා වේවා ස්තුති ස්වාමීනි hallelujah Tejas mahime ob pamanai suvishuddha vu alankara vu siyoni raju namadinne mu
music නවත්තලා අපි කියමු හෝසන්නා හෝසන්නා කියන්න. Stop music. Hosanna, Hosanna, Yahweh Davidun. Hosanna, 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 Yahweh Davidun. Hosanna. Hallelujah. Hori antora balabachiri andere. Turi antora bakatari antora balabachiri antora. Turi andere bekatari anta halalala bachiri andora. Hosanna Swamini. Oba Yahweh Devindu Hosanna obada sudi beva. Sitiyau innau ennau Deviyan Wahansa. Obada sudi beva prashansa beva. Oriantora la bachiri andere. Sudi beva. ඔබට මට තිබෙනේ ප්‍රේමය නිසා ජීවිතේ දෙන්න තරම් උන්වහන්සේ ඔබට මට ප්‍රේම කළා. අපේ ජීවිතේ අපේ වැරදි නිසායි අපි දුක් විඳින්නේ. නමුත් උන්වහන්සේ කුරුසියට ගිහිල්ලා එදා මැරුණේ අපේ පාප නිසායි. ලක්ෂාවෙන් තිබුණු පාප උන්වහන්සේ අද හිමට වඩා සුදු කරලා උන්වහන්සේගේ දේව දරුකම අපිට දීලා තියෙනවා. स्तुति कियाने जेसु के लेवल च स्तुति जेसु ने ओरियंटोरा la bachiri andere orientori andere la bachiri andere Mage paapalakshamen ratuwa tibe himamen ma pirisindu kalamanavi kurusiye vagiru yesu geru diren ma pau seduwa manavi mage paapalakshamen ratuwa tibe himamen ma pirisindu kalamanavi kurusiye vagiru yesu geru diren ma pau seduwa manavi kurusiye vagiru ledahara ma pau soda harina tirisindu emima yesu gelevalin kuruse vagiru ledahara kuruse vagiru ledahara ma pau soda harina tirisindu emima yesu gelevalin kuruse vagiru ledahara mata shoka peminune ma pauni sai wasu navimi mama oba pamule mata shoka peminune ma pauni sai wasu navimi mama oba pamule yesu ni obage sada premayen piliganu manavi mema yesu ni obage
මා පව් සෝදා හරිනා පිරිසිදු වෙමි මා යේසුගේ ලෙවමින් කුරුසේ නැගිරු නේදහරා කුරුසේ නැගිරු නේදහරා මා පව් සෝදා හරිනා පිරිසිදු වෙමි මා යේසුගේ ලෙවලින් කුරුසේ නැගිරු නේදහරා ගිනි මැද මා සිටින විට නුඹ මගේ මැකියා ජල මැද මා සිටින විට නුඹ මගේ මැකියා ගිනි මැද මා සිටින විට නුඹ මගේ මැකියා ජල මැද මා සිටින විට නුඹ මගේ මැකියා ගිලිහෙන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා ගිලිහෙන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා දයාබර කමින් කරුණා ගුණයෙන් මට හදගසුවා මගේ නම කියා සමිදා දයාබර කමින් කරුණා ගුණයෙන් මට හදගසුවා මගේ නම කියා සමිදා සිහි කරන්න ඔබ ගිනි මැද සිටියා ඔබ ජල මැද ගියා ඔබ දැවෙන්න දුන්නේ නැහැ ඔබ ගිලෙන්න දුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ නුවන්සට ස්තුති කරන්නේ ප්‍රේමයට මැ ගියා ජල මැද මා සිටින විට නුඹ මගේ මැ ගියා ගිලිහෙන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා ගිලිහෙන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා ගිලිහෙන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා ගිලිහෙන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා महिमय वेवा जिसनी महिमय वेवा महिमय वेवा महिमय महिमय वेवा महिमय අපමාදී මේ මොහොතේ ඔබේ හදවත් උන්වහන්සේට බාර දෙන්න මේ මොහොත
ඒක දෙවියන් වහන්සේ ඒ හේබ්‍රු ජනතාව ඒ රජ්ජුරුවන්ට බයේ පීඩාවට බයේ යේසුස් වහන්සේ අතාරින්න හැදුවා. අද උන්වහන්සේ අප මහත්ය ක්‍රියා කරමින් අපිව ශක්තිමත් කරනවා. ඔබ කවුද පීඩාවට ප්‍රශ්නෙට ඔබ තෙරපිලා ඉන්නවද මේ මොහොතේ? උන්වහන්සේ ඔබ ශක්තිමත් කරනවා. උන්වහන්සේගේ නාමය ඔසවමින් අපි ගමන් කරනකොට උන්වහන්සේ කියනවා මම ඔබ සමග ගමන් කරනවා. ඔබේ පීඩාවට, ඔබේ ප්‍රශ්නෙට, ඔබේ සිත කැළඹිල්ලට ඔබ විනාශ වෙන්න ඉඩ හරින්නේ නැහැ යේසුස් වහන්සේ. උන්වහන්සේ තුල අපිට ජයග්‍රහණය තියෙනවා. ඒ නාමයේ ඔසවමු. දෑත් ඔසවමු උන්වහන්සේට නමස්කාරයෙන්. උන්වහන්සේට නමස්කාර කරනවා තරම් අලංකාර දෙයක් නැහැ මේ පොළවේ. උන්වහන්සේ ජීවමානයි. ඔසවන්නෙමි මා දෑත දැන් නමදින්නතා ඒවාදීදෙව් මහදෙහි රජීදු ජේසුවේ දෑතු සොලොන් වහන්සේ ඔසවන්නෙමි මයි දෑත දැන් නමදින්නතා ඒවාදීදෙව් මහදෙහි රජීදු ජේසුවේ අන්දෙවි Tina de apne kisi hoge pamanai sada atme midu swami e name jai udane ma ඔබගේ හදවත දෙන්න හදවත යේසුස් වහන්සේට මේ මොහොත උන්වහන්සේගේ ප්‍රේමය ඔබව මාව මේ මොහොතේ වෙලා ගන්න. වරුද නොතබන ප්‍රේමය මේ මොහොතේ ඔබ වෙලා ගන්න. සතුරුයි කෙලෙබෙලේ වෙන කවුරුත් නැහැ ස්වාමිනිය වහන්සේ පමණයි එකම දෙවියන් වහන්සේ. අන්දෙවි වරුහෝවිනා වචිනා දෙයක් නෑ කිසි දෙසී ඔබ පමණයි සදා ආත්මෙ මිදු ස්වාමී යේසුස් වහන්සේ අපමාදී වහන්සේගේ බලයේ මේ ස්ථානයේ සුදි වේවා ස්වාමී. අපිට කතා කළ මැනව ස්වාමිනේ අලංකාරයි ඔබගේ අභිමුඛය ජේසු. සුන්දරයි ස්වාමී, අලංකාරයි ස්වාමී. ඔබ අපමාදී ස්වාමිනේ. Yesuni
ඔබ මාළඟින් ඉන්නවා මට දැනෙනවා යේසුනි ඔබ මාළඟින් ඉන්නවා මට දැනෙනවා ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ යේසුනි ඔබ මාළඟින් ඉන්නවා මට දැනෙනවා උන්වහන්සේ අපමණයි යේසුනි ඔබ මාළඟින් ඉන්නවා මට දැනෙනවා ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ යේසුනි ඔබගේ අලංකාර අපි බුකේ අපි ඔබට බාර වෙනවා ඔබගේ වචනය ඉගෙන ගන්න ඔබ දීපු කරුණාව නිසා ස්තුති කරනවා ස්වාමිනේ හේබ්‍රු පොතේ ඉගැන්වීම ස්වාමිනේ අපේ හදවත් තුල රැඳිලා ඒවා අපේ ජීවිත වෙනස් කරන දෙයක් බවට හරවන්න කියලා අපි ආඥා කරනවා ස්වාමිනේ දැනුමට වඩා අපේ අතුලාන්ත වෙනස ඔබ නිරාහාරය තුලින් අපේ අතුලාන්ත වෙනස් කරමින් ඉන්න නිසා ස්තුතියි යේසුනි අපි ඔබට බාර වෙනවා පාස්ටර් මලින්ද ඔබ වහන්සේට බාර කරනවා පවුල ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනේ ඉන්න බැරි වෙච්ච හැම දරුවෙක් ඔබට බාර කරනවා ස්වාමී මම ඔබට බාර වෙනවා ඔබ වහන්සේ ක්‍රියා කරන්න අපි ඔබට යටත් වෙනවා ස්වාමී ජේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් හalleluya අත්පොළ සන්නාදය දීලා අපි ආසනෙ නැගිටිමු අපි වාඩි වෙමු හalleluya දෙවියන් වහන්සේට ස්තුති වේවා. හalleluya. උන්වහන්සේගේ වචනේ අසන්න පැමිණි ඔබ හැම කෙනෙක්වම ජේසුස් වහන්සේගේ නාමයෙන් ආදරෙන් පිළිගන්නවා. මට මේක පාත් කරන්න පුළුවන්ද නිදහස තියෙන? මේකප් දාපු නිසා නෙමෙයි. උස්ම ගන්න ලේසි නිසා. හalleluya. හොඳයි අපි හේබ්‍රු පොත අපි අධ්‍යයනය කරනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ හේබ්‍රු පොත එක කාලෙක මට තේරුණෙත් නැහැ. නමුත් උන්වහන්සේ තුල ඉගෙන ගැනීම තුලින් උන්වහන්සේ යම් දේවල් කියලා දුන්නා. ඉතින් මම විශ්වාස කරනවා අපි මේ යන ගමන තුල බයිබලයේ හැදෑරීමෙන් ඔබට උන්වහන්සේ ඔබට මට යම් දෙයක් කතා කරනවා කියලා. හොඳයි. අපි ගිය සතියේ පොත ඉදිරිපත් කෙරුවා. ඒ කියන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එක එහෙම නැත්නම් හැඳින්වීම පාස්ටර් මලින්ද කෙරුවා. ඉතින් මේ හැඳින්වීමෙන් පස්සුව මම ඔබට ඒ පසුබිම කල්ප පුතා අර අපිට දාන්න අර කාරණා ටික අපි කතා කරන්න යන ඉදිරියට. ඔව් මේ මාතෘකාවටද තමයි අපි කතා කරන්න යන්නේ. ඉතින් හැඳින්වීම කෙරුවා. හැඳින්වීමේ කාරණා කීපයක් මම නැවත ඔබට මතක් කරමින් ඊට පස්සේ අද අපි පසුබිම කතා කරනවා. මොකද මට හැඟෙන විදිහට අපි මේකේ පසුබිම හරියට අවබෝධ කරගත්තා නම් අපිට අනිත් ඒවා ටක් ගාලා ෆාස්ට් එකේ යන්න පුළුවන්.
ඉතින් අර පාස්ටර් මලී කියනවා වගේ අපි 30000ක් අඩි 30000ක් උඩින් මේ ටක් ගාලා යන්නේ. නමුත් සමහර තැන්වල අපි පොඩ්ඩක් පල්ලෙහාට පාත් කරලා පොඩ්ඩක් ගැඹුරට ලබාගෙන ඊට පස්සේ ඉදිරියට යනවා. ඉතින් හැඳින්වීමේ කාරණා කීපයක් මම ඔබට නැවත මතක් කරලා ඊට පස්සේ පසුබිමට යන්න යනවා. දැන් ගිය සුමානේ අපි කතා කරුවා හේබ්‍රු පොතේ පාස්ටර් මලින්ද කිව්වා ආවස්තික පියවරක් ගැන. ඒ කියන්නේ choices ගැන, විකල්ප ගැන. ඇත්තටම මේ හේබ්‍රු පොත අපි පස්සට දේවල් කතා කරනවා. විකල්පයක්, choice එකක් තමයි ඒ කතුරුවරයා මේ හේබ්‍රු ජනතාවට දෙන්නේ. නමුත් මෙතන පොඩි වෙනසක් තියෙනවා. දැන් අපි කතා කරපු ලෝකයේ විකල්ප. ඒ කියන්නේ මට අපි කතා කරුවා අපි විවාහ වෙන්න අපි තීරණය ගන්නවා. කාවද මදින්න කියලා අපි තීරණය ගන්නවා. හැබැයි ටිකක් කල් ගිහිල්ලා සමහර අය තීරණය වෙනස් කරනවා. දැන් මට මෙයාත් එක්ක ඉන්න බෑ. ඒක නිසා මම ඩිවෝස් කරනවා. ඒ විතරක් නෙමෙයි. ඔබ වාහනයක් ගත්තොත් අපි වාහනයක් ගන්නවා. choice එක මගේ choice එක මේ වාහනේ මම ගන්නවා. අරගෙන ටිකක් කල් ගිහිල්ලා වාහනේ ලෙඩ දෙන්න ගත්තොත් ඔබ කියන්නේ මොනවද? මේක මාරු කරලා දාන්න ඕනේ. නමුත් මෙතන එහෙම ජීවිතයක් නම් අපි ගත කරන්නේ මේ පොත ඔබව පුදුමයටපත් කරනවා. මොකද දන්නවද? මේ කතරු එහෙම choice එකක් නෙවෙයි දෙන්නේ. මෙයා කියනවා ජේසුස් වහන්සේ තමයි ඔබට ඇති හොඳම choice එක. ඉතින් මේ විකල්පේ අපි පස්සේ තව දුරට කතා කරනවා. මේක කියන්න හේතුවක් තියෙනවා. ඉතින් මේ කාරණාව මෙතන මෙයා අපිට ඇත්තටම විකල්පයක් නෙමෙයි දෙන්නේ. මෙයා කියනවා ජේසුස් වහන්සේ තුල තමයි ඔබට ජීවණය තියෙන්නේ. ඔව් පීඩාව තිබුණා. හේබ්‍රු ජනතාවට අපි බලන්න යනවා. පීඩාව තිබුණා. නමුත් ඒ පීඩාව තුලත් ඔබට තියෙන ගැලවීම ක්‍රිස්තුස් වහන්සේ තුල පමණයි තියෙන්නේ කියලා ඒ ස්ථිර දේ මේ පොතෙන් ඉදිරියට කියනවා. ආමෙන්. ඉතින් ඒ වගේම අපි කිව්වා මේ පොත ටිකක් අමාරුයි කියලා. ඇත්තටම මේ පොත ක්‍රිස්තියානි අයට ලියන්නේ. ක්‍රිස්තියානි කොටස් දෙකක් ඉන්නවා මේ පොත ලබා ගන්න. නමුත් එක කොටසකට තමයි මේක ඇඩ්‍රස් කරලා තියෙන්නේ. එතකොට අන්‍ය ජාතිකයන් එහෙම නැත්නම් ජෙන්ටයිල්ස් ඒ කියන්නේ අපි වගේ අය. ඒ වගේම ජූස්ලා, යුදාවරු, ඊශ්‍රායල්වරු, හේබ්‍රු මොන හරි ඔබ කියන විදිහට. මේ කොටස් දෙකම සිටියා. ඉතින් යුදාවරුන් කියලා දැන් මේක අපි කියවනකොට මේක පරණ ගිවිසුමේ තියෙන යාගයන්, පරණ ගිවිසුමේ තියෙන පූජකයන්, පරණ ගිවිසුමේ තියෙන දේවල් ඔක්කොම මේ කතුවරයා මේ හේබ්‍රු පොතෙන් අපිට ඉදිරිපත් කරනවා. එතකොට අපිට ඒකයි අලුත් ගිවිසුමේ ජේසුස් වහන්සේගේ මේ ඔක්කොම එකතු කරලා දාන්නේ. ඉතින් අපි ගිය සතියේ කරනකොට කිව්වා මේක ටිකක් අමාරු වෙයි. අන්‍ය ජාතිකයන්ට මේ ලියුම ටිකක් අමාරු නා තේරුම් ගන්න. අපිටත් ඒ වගේ වෙයි. යුදාවරුන්ට මේක ඇඩ්‍රස් කරපු නිසා ලියලා තිබිච්ච නිසා ඒගොල්ලන්ට මේක තේරුණා. දැන් අපි යනවා පසුබිමට. ඔබ මම දන්නේ ඔබ හේබ්‍රු පොත ඔබ කියවලා කියලා මම විශ්වාස කරනවා. නමුත් ආයි හේබ්‍රු පොත කියවන්න. ඒ වගේම ලෙවි කතාව. ඒ ලෙවි කතාවේ බොහෝ දේවල් ලෙවි කතාවේ පොත ලෙවිටිකස් පොතත් ඔබ කියවන්න මේ සති දෙක තුන අපි මේක කරනකොට එතකොට ඔබට හොඳ අවබෝධයක් එයි මේ අපි කතා කරන දේ ගැන. ඕකේ. දැන් අපි පසුබිමට යන්න යනවා. ඉස්සෙල්ලම අපි බලන්න යනවා මේ කාරණා 3-4 තමයි අද අපි කතා කරන්න යන්නේ. කා විසින් ලියන ලද්දේද? කවුද මේක ලිව්වේ? ඊට පස්සේ කියනවා කාටද මේක ලිව්වේ? කොයි කාලයේද මේක ලිව්වේ? ඇයි මේක ලිව්වේ? මේ කාරණා 4 තමයි කා විසින්ද ලිව්වේ. ඉතින් මම හොයලා මගේ නෝට්ස් සමග මම ඔබට පුළුවන් තරම් සරල කරලා නමුත් හොයලා ඔබට මේක ඉදිරිපත් කරන්න. මම විශ්වාස කරනවා ඔබ තව හෙව්වොතින් මේ පොත ඔබට ඉතා අලංකාර දෙයක් වෙනවා. මම විශ්වාස කරනවා මේ කාලයට ඔබින පොතක් මේක. බැලූ බැල්මට එහෙම නෙමෙයි. බැලූ බැල්මට රින්සෝ වගේ. බැලූ බැල්මට පේන්නේ මේ අර 11 වෙනි පරිච්ඡේදය.
පරණ ඒවා අලුත් ඒවා එකතු කරලා දෙනවා වගේ. හැබැයි ඔබ අද හවස අද මේක ඉවර වුණාම ඔබට තේරෙයි හරියටම අපි යන මේ ගමන තුල අපිට තියෙන මේ ඒ ප්‍රශ්නම නෙමෙයි. නමුත් අපිට තියෙනවා අභියෝග ක්‍රිස්තුස් වහන්සේ තුල යන ගමනේ. ස්වභාවය තියෙනවා. අද එන එක්කෙනා හෙට එන්නේ නැහැ. අභියෝග තියෙනවා. අවුරුදු ගානක් ආපු කෙනා මෙන්න වැටෙනවා. මේවා තමයි එදත් උනේ. ඉතින් අපි හොඳට මේක කල්පනා කරලා බැලුවොත් ඔබේ ජීවිතේට මගේ ජීවිතේට මේකෙන් ගන්න ගොඩක් පාඩම් තියෙනවා. ආමෙන්. එතකොට අපි බලන්න යනවා කවුද මේක කා විසින්ද දින ලද්දේ කියලා. දැන් ඔබ බොහෝ දෙනෙක් දන්නවා ඇති කවුද ලිව්වේ කියලා දන්නේ නැහැ. කියන්න දන්නේ නැහැ කියලා. කවුද ලිව්වේ කියලා දන්නේ නැහැ. කතුවරයා කවුද කියලා. දැන් ඉතිහාසයේ හිස්ටෝරියන් කෙනෙක් ඉන්නවා ඔරිජන් කියලා. එයා අපි ඒ ක්‍රිස්තියානි මුල ආරම්භයේ ඉතිහාසඥයෙක් හැටියට අවවාද දෙන කෙනෙක්. මේ ඔරිජන් කියන කෙනා කියනවා කවුද මේක දිව්වේ? දෙවියෝ තමයි දන්නේ. ඒ කියන්නේ කවුද මේක ලිව්වේ කියලා දන්නේ නැහැ. නමුත් මේක කවුද ලිව්වේ කියලා මත කීපයක් තියෙනවා. right? මම මේ මත කීපයක් ඔබට දානවා මොකද ඔබගේ මගේ දැන ගැනීම පිණිස. right? මොකද අපි යම් දේවල් ඉගෙන ගන්න ඕනේ. යම් කිසි දේවල් අපි දැන ගන්න ඕනේ. මොකද ඔබට කවුරු හරි ඔබ කතා කරනකොට කිව්වොත් මේ හේබ්‍රු පොත ලිව්වේ සම්පත්ද කියලා ඔබගේ සම්පත්ද ලිව්වේ. දන්නේ නැහැ. මගේ යාළුවෙක් හිටියා බැංකුවේ. එයා කිව්වා මචං මම බැංකුවට ජොයින් වෙච්ච අලුතේ ලොක්කා සමග පොඩි ගනුදෙනු ආගියුමන්ට් එකක් ගියා. වාදයක් ගියා. ලංකාවේම එක්කෙනෙක්. එතකොට මගේ තව යාළුවෙක් හිටියා අපි ලංකාවේ ගොඩක් හිටියා මේ ට්‍රේඩ් සර්විස් එකේ. මේක ආගියු කරනවා දැකලා මෙයා මට ඉවර වෙලා කිව්වා මචං මේ ලොක්කා එක්ක වැඩි කතා කරන්න යන්න එපා. ඔය කියන එක කරලා නිකන් ඉන්න. ඔබට දිනන්න බෑ කියලා. ඊට පස්සේ මෙයා මට කිව්වා බලන්න මං කොහොමද හැන්ඩල් කරන්නේ කියලා. ඉතින් ලොක්කා ඇවිල්ලා මෙයාට කිව්වා මේ දේ කරන්න කියලා. කියලා ලොක්කා ඇහුවා මේක නේද හරි දේ? මෙයා කිව්වා ඔව් මේක තමයි හරි දේ. ඊට පස්සේ ලොක්කා ගියා. මේ ලොක්කත් ලංකාවේ ඉන්නේ. ටික වෙලාවකට පස්සේ මෙයා ඇවිල්ලා කිව්වා මේ අර විදිහට නෙමෙයි කරන්න ඕනේ. ඒක කරන්න ඕනේ මේ විදිහට. මම මොනවද දන්නවද කිව්වේ? හරිනේ. ඒ විදිහට නෙමෙයිනේ. මේ විදිහටයි කරන්න ඕනේ. ටක් ගාලා එයා වෙනස් කරනවා. දැන් ඔබට කවුරු හරි කිව්වොත් right දැන් අපි කියනවා මේක ලියපු කතුවරයා දන්නේ නැහැ. නමුත් කවුරු හරි කිව්වොත් මෙයා ලිව්වයි කියලා අදහසක් තියෙනවා. මතයක් තියෙනවා. එයා තමයි ලියන්නේ ඇත්ත කියලා. නමුත් අපි අතුලාන්තේ අපි දැනගෙන ඉන්න ඕනේ නෑ මෙයා ලිව්වේ නෑනේ. මෙහෙම දෙයක් තියෙනවා. ඉතින් මම දන්න ටිකක් මම ඔබට කිව්වේ ඔබ හෙව්වොත් ඔබට බොහෝ දේවල් හොයාගන්න පුළුවන්. ඉතින් කරුණ කීපයක් තියෙනවා. සමහර අය කියනවා මේ ලූක් තුමා ලිව්වයි කියලා. ලූක් තුමාට හොඳ ලියන්න පුළුවන් පිළිවෙලට ලස්සනට කරනවා. ලූක් පොත අපේ ලහිරු එක්ක අපි කරුවා කඩක්කල්. ඉතින් සමහර අය කියනවා මේ ලූක් තුමා ලිව්වයි කියලා. නමුත් ඒකත් එක මතයක් විතරයි. මේ අපි කතා කරන්නේ දැන් මත නිදි මත නැති වෙන්නේ. right? ඉතින් ලූක් තුමා ලිව්වා කියලා මතයක් තියෙනවා. ඉතින් සමහර අය කියනවා ලූක් තුමා ජෙන්ටයිල් කෙනෙක්. එහෙම නැත්නම් අන්‍ය ජාතිකයෙක්. ඉතින් මේක හීබ්‍රු කෙනෙක් හීබ්‍රු අයට ලියන එකක් නේ. ඒක නිසා හරියන්නේ නැහැ කියලා. සමහර අය කියනවා මේ ලූක් තුමා හෙලෙනික් ජූ කෙනෙක් මෙයා කියලා. ඕක මතයක් විතරයි. නමුත් කවුද ලිව්වේ පොත අපි දන්නේ නැහැ. ඒක තමයි අපි දැන් තියෙන තීරණය. ඊට පස්සේ කියනවා බර්නබාස්. ඔබේ නමක් තියෙනවද දන්නේ නැහැ මෙතන. බර්නබාස් කියලා කෙනෙක් කියනවා. බර්නබාස් ඔබ දන්නවනේ ක්‍රියාපොතේ 4 වෙනි පරිච්ඡේදයේ 36. ඒක දාන්න එපා. ඔබට ඔන්න ලියාගෙන පස්සේ බලන්න පුළුවන් බර්නබාස් ඉන්නවා ක්‍රියාපොතේ 4:36. දැන් බර්නබාස් ලිව්වයි කියලා. ඇයි බර්නබාස් ලිව්වයි කියලා කියන්නේ? මෙයා ලෙවි ජාතිකයෙක් සයිප්‍රස් වල ඉපදුනේ. මම මේක හොයලා බලලා අපිට කියන්නේ. ඉතින් යෙරුසලම ගැන මෙයාට වැඩි අවබෝධයක් නැහැ කියලා මේ බර්නබාසුත් ලිව්වේ නැහැ කියලා තමයි කියන්නේ. බත් සමහර අය කියනවා මේ හේතු නිසා ලිව්වා කියලා. දෙපැත්තම මම ඔබට පෙන්නනවා. ඉතින් යෙරුසලම ගැන ඒ ජුදා ආගමක ජුදයිසම් ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් තමයි මේ පොත ලියලා තියෙන්නේ. ඕකේ. ඊට පස්සේ සමහර කියනවා ඇපොලොස්. පොලොස් නෙමෙයි ඇපොලොස්. ඇපොලොස් ලිව්වයි කියලා සමහර අය කියනවා. මොකද ඇපොලොස් උයි ඉංග්‍රීසියෙන් කියන ඉලංකුවන් හොඳ කතිකෙක් කියලා. අපි දැක්ක ක්‍රියාපොතේ එපිස සභාව පිහිට වෙනකොට
ඇපොලොස් ගිහිල්ලා ලස්සනට කතා කරනවා. කතා කරලා අකිලා ප්‍රිසිලා එයාව ට්‍රේන් කරලා එයා හොඳට කතා කරනවා. සමහර අය කියනවා මේ ඇපොලොස් ලිව්වයි කියලා. මොකද මෙයාට හොඳට කතා කරන්න පුළුවන් කියලා. මෙයා ඇලෙක්සැන්ඩ්‍රියාවේ හිටිය යුදා ජාතිකයෙක්. ඒත් සමහර අය කියනවා ඇලෙක්සැන්ඩ්‍රියාවේ හිටියට යෙරුසලමේ විස්තර මෙච්චර මෙයාට කියන්න බෑ. ඒ නිසා මෙයත් නෙමෙයි කියලා කියනවා. ඕකේ. සමහර අය කියනවා ප්‍රිසිලා අකිලා ප්‍රිසිලාගේ ප්‍රිසිලා ලිව්වයි කියලා. නම දාලා නැත්තේ ගෑනු කෙනෙක් ලිව්ව හින්දා කියලා කියනවා. මම මේ ඔබගේ මේ මත ඔබට ගේන්නේ. ඉතින් ඒක නිසයි මේ නම දාලා නැත්තේ කියලා. ඒකෝ ඒ කාලේ කාන්තා ආයත පිළිගැනීම තිබුණ නැති නිසා. රයිට්. නමුත් දැන් තාම කවුද පොත ලියලා තියෙන්නේ? දන්නේ නැහැ. මේක තමයි අන්තිම තියෙන්නේ. පාවුලුතුමා ලිව්වා කියලා බොහෝ දෙනෙක් කියනවා. නමුත් අපි දන්නේ නැහැ. දැන් ඉස්සර මංගාව තිබුණා KJV ඒ කියන්නේ King James version පොතක්. ඔය පොතේ හේබ්‍රු පොත ලියලා තියෙන්නේ epistle letter to Hebrews. පාවුලුතුමා ලිව්වයි කියලා. Letter from Paul to the Hebrews කියලා. පරණ පොතක්. KJV කියලා. නමුත් ඒකත් මතයක් විතරයි. නමුත් මම ඔබට කරුණු කීපයක් පැහැදිලි පෙන්නනවා. පාවුලුතුමා ලිව්වයි කියලා බොහෝ සාධක කට්ටිය ඉදිරිපත් කරලා තියෙනවා. රයිට්. දැන් ඔබ කිය මෙච්චර මේ ලියුපු එක්කෙනා ගැන කතා කරන්න ඕනේ පොත ගැන කතා කරමු කියලා. නමුත් මේ පසුබිම අපි දැනගන්න ඕනේ නිසා පාවුලුතුමා ලිව්වයි කියලා අර වෙලාව හරිද? කොයි වෙලාවද හරි? 9:20ද වෙලාව. හරි. දැන් පාවුලුතුමා ලිව්වයි කියලා කරුණු කීපයක් තියෙනවා. මම ඒක අරගෙන ආවා. ඔබ ඉදිරියේ තබන්න ඉක්මනට මම මේක පහු කරගෙන යන්නම්. එකක් හීබ්‍රු 10:34 පොඩ්ඩක් දාන්න. මේ කතුවරයා සිරගෙදර හිටියා කියලා මේකේ සඳහන් වෙනවා. ඉතින් පාවුලුතුමා අපි දන්නවනේ සිරගත වුණානේ බොහෝ සැරයක්. ඉතින් මේක එක හේතුවක්. මෙතන කියනවා මක්තිසාද නිරාහාරයෙන් නිරකාරයෙන්ව සිටින්නට නොබලා හිරකාරයන්ව සිටින්නට නොබලා අනුකම්පාව දැක්වුවා පමණක් නොව වඩා උතුම්ව පවතිනා වූ වස්තුවක් නොබලාට ඇති බව දැනගෙන. ඉතින් මේ හිරකාරයන්ව සිටින්නන්ට නොබලා අනුකම්පාව දැක්වුවා කියන එක මේ කතුවරයා කියනවා. එතකොට මේ එක මතයක් පාවුලුතුමා ලියුණා කියන එකට සපෝට් එකට. ඕකේ. ඊට පස්සේ තව කාරණාවක් තියෙනවා. හබකුක් පොත ඔබ දන්නවනේ. දැන් පාවුලුතුමාගේ කතාව තමයි ඇදහිල්ලෙන් මිනිස්සයා ජීවත් වෙන්නේ. ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වෙනවා කියලා කියනවා. මේක පාවුලුතුමා අලුත් ගිවිසුමේ තැන් දෙකක කියනවා. දැන් මේක හබකුක් පොතේ තමයි 2:4 තියෙන්නේ. හබකුක් 2:4 තියෙනවා ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වෙනවා කියලා. දැන් පාවුලුතුමා ලිව්වයි කියන්න තව හේතුවක් තමයි අලුත් ගිවිසුමේ මේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වෙනවා කියන එක 3 පාරක් කෝට් වෙලා තියෙනවා NT එකේ. එහෙම නැත්නම් අලුත් ගිවිසුමේ. ඒ 3 පාරෙන් 2 පාරක් පාවුලුතුමා ලියපු රෝම පොත සහ ගලාති පොතේ සඳහන් වෙනවා. ඊළඟට හීබ්‍රු පොතේ 10:38 මේ වගේම 10:38 පොතක් දාන්න. හීබ්‍රු පොතේ 10:38 කියනවා ඉදින් මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ. නමුත් ඔහු පසුබට වන්නේ නම් මාගේ ආත්මය ඔහු කෙරේ ප්‍රසන්න නැති. මෙතනත් කියනවා ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වෙනවා කියලා. ඒක නිසා පාවුලුතුමාත් කියන නිසා මේකලන් කියනවා සමහරලාට පාවුලුතුමා ලිව්වයි කියලා පොත. රයිට්. තව කාරණා කීපයක් තියෙනවා. මම මේ පොඩ්ඩක් ස්කිප් කරලා යනවා. හීබ්‍රු අවසානයේ හීබ්‍රු 13 දාන්න 13:20 සිට 25. 13:20 සිට 25 බයිබල් පද තියෙනවා මම ඔබට හිමිට ඒක දෙන්නම්. දැන් මෙතන කියනවා ඉතින් සදාකාල ගිවිසුමේ ලේ කරුණු කොටගෙන බැටළුවන් ගේ මහත් එඳේ රාවන අපගේ ස්වාමී වූ ජේසුස් වහන්සේව මලවුන් කෙරෙන් නැවත ගෙනාව වූ සමාදානයේ දෙවියන් වහන්සේ ඊළඟට තමුන් ඉදිරියේ ප්‍රසන්නව තිබෙන දේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණු කොටගෙන අප තුල කරමින් නොබලා උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලට නොබලා සම්පූර්ණ කරනසේක්වා උන්වහන්සේට සදාකාලිකව ගෞරවය වේවා ආමෙන් කියලා කියනවා. තව එකක් ඊළඟට දාන්න 25 වෙනකම්. දැන් මොකද මේ අවසන් කිරීම පාවුලුතුමාගේ ස්ටයිල් එකට තමයි යන්නේ. මේක තමයි මට කියන්න ඕනේ. මේ අවසන් කිරීම පාවුලුතුමාගේ ලියන ස්ටයිල් එක තමයි යන්නේ. සහෝදරයනි මේ අනුශාසනාවේ වචනේ ඉවසන හැටියට නොබලාගෙන් ඉල්ලමි. මක්නිසාද ලුහුඩින් මම නොබලාට ලියවමි අපේ සහෝදර වූ තිමෝතියස්. ඔබ බලන්න පාවුලුතුමා ලියනකොට කියනවා හැම වෙලේම
වටේ ඉන්න කට්ටියව මෙන්ෂන් කරනවා. මෙයා ග්‍රීට් කරනවා, ටයිචිකස් ඔබට ග්‍රීට් කරනවා, අරයා ඉන්නවා, ටිමොති ඉන්නවා. බොහොම මිනිස්යන් සමග එකට ගියා. ඉතින් මෙතනත් මෙයා කියන ලුහුඩින් මම නුඹ අපේ සහෝදරෝ තිමෝතියස් නිදහස් කරනු ලැබූ බව දැනගන්න. එතකොට මේක පාවුල්තුමාගේ ස්ටයිල් එක කියලා තමයි මේක කියලා තියෙන්නේ. අවසානයේ පාවුලුතුමා අපි දන්නවා හේබ්‍රු ජාතිකෙක්. පිලිප්පි පොතේ 3:5. පිලිප්පි පොතේ 3:5 පිලිප්පි 3:5 ඒක අපි දැම්ම නේද මේකේ? පිලිප්පි 3:5 කියනවා ඔව් 8 වෙනිදා මේ පාවුලුතුමා කියන 8 වෙනිදා චර්මච්ඡේද වූයෙමි ඊශ්‍රායල් වංශයේ බෙන්යමින් ගෝත්‍රයේ කෙනෙක්මි හේබ්‍රු වරුන්ගේ හේබ්‍රුවෙක්මි. හේබ්‍රු වරුන්ගේ හේබ්‍රුවෙක්මි විවස්ථාව ගැන පරිසියෙක්මි. ඉතින් හේබ්‍රු වරයෙක් කියලා එයා ප්‍රකාශ කරන නිසා පාවුලුතුමා කියනවා කියලා මේ මතය තබනවා. රයිට්? ඉතින් මේ වචන ඔබට අපි කල්ප පුතා දායි මේ ගමාලියල් ළඟ ඉගෙන ගත්තා. මේ හේතු නිසා පාවුලුතුමා ලිව්වයි කියලා කියනවා. නමුත් පොත කවුද ලියලා තියෙන්නේ අපි දන්නේ නැහැ. රයිට්? මේක තමයි ඇත්ත. රයිට්. ඊළඟට අපි බලන්න යනවා කාටද මේක ලිව්වේ කියලා. මොකද මේ පසුබිම අවශ්‍යයි. විශේෂයෙන්ම මේ හේබ්‍රු පොතට පසුබිම අවශ්‍යයි කතන්දරේ දැනගන්න ඕනේ. එතකොට තමයි කතන්දරේ ඉන්ට්‍රස්ටිං වෙන්නේ. එතකොට තමයි අමාරු දේ දැනගන්න පුළුවන් වෙන්නේ. පසුබිම. රයිට්? දැන් කාටද මේක ලිව්වේ කියන දේ. දැන් පැහැදිලි මේක ලියලා තියෙන්නේ කාටද? ක්‍රිස්තියානි ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන අයට. රයිට්? දැන් මම කලින් කිව්වා කොටස් දෙකක් හිටියේ අන්‍ය ජාතිකයෝ සහ යුදා ජාතිකයෝ. එතකොට මේ යුදා ජාතිකයන්ට තමයි මේක ફોකස් කරලා තියෙන්නේ. නමුත් ක්‍රිස්තියානි අයට තමයි මේක ලියලා තියෙන්නේ. දැන් කොහොමද අපි ඒක දන්නේ? අපි බයිබල් පදයක් දෙකක් බලමු. හේබ්‍රු 3:1 මෙහෙම කියනවා. එහින් ස්වර්ගීය කැඳවීමකට පංගුකාර වූ ශුද්ධ වූ සහෝදරයනි. රයිට්? අපේ ඇදහිල්ලේ ප්‍රේරිතයන්න් සහ උත්තම පූජකයන් වූ යේසුස් වහන්සේ කල්පනා කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම යේසුස් වහන්සේව විශ්වාස කරන පිරිසකට තමයි මේක ලියලා තියෙන්නේ. හේබ්‍රු 3:12 මෙහෙම කියනවා. ආයි කියනවා සහෝදරයනි බ්‍රදරන් කියලා කියනවා. සහෝදරයනි ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් අහක්ව යන්නා වූ නොහැදිලිකාර නපුරු සිතක් නොබලා අතරින් කිසිවෙකු තුල නොතිබෙන හැටියට බලාගන්න. ඉතින් මෙතනත් සහෝදරයෝ ජීවමාන දෙවියන් වහන්සේ කියලා කියනවා. ඉතින් මේ ලියන්නේ ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන අය වෙතයි. රයිට්? ඒක අපිට පැහැදිලි. හේබ්‍රු 6:9 ප්‍රේමවන්තේනි බිලවඩ් කියලා කියනවා. ප්‍රේමවන්තේනි. ඒකෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ තමයි මේ ප්‍රේමවන්තකම තියෙන්නේ. ඉතින් මේව තමයි ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන විශ්වාස කරන ඇදහිල්ලෙන් ගමන් කරන පිරිසකට තමයි මේ පොත ලියලා තියෙන්නේ. ඔබ මා වගේ. ආමෙන්. ඊට පස්සේ දැන් ක්‍රිස්තියානි කොහේ හිටිය කට්ටියකටද කියලා. ක්‍රිස්තියානි කවුරු හැමතැනම ඉන්නවනේ. මේක රෝමේ ඉන්න ක්‍රිස්තියානි අයට රෝමේ ඉන්න ජුදා ජාතිකයන්ට ලියපු ලියුමක් කියලා ඒක තියෙනවා. ඒක අපිට පේනවා 13:24 හේබ්‍රු 13:24 හේබ්‍රු 13:24 මෙම කියනවා නොබලාගේ සියලු ප්‍රධානීන්ටත් සියලු ශුද්ධවන්තයන්ටත් ආචාර කරන්න ඉතාලියේ අය නොබලට ආචාර කරති. ඉතින් ඉතාලියේ අය ආචාරය කරනවා කියන්නේ මේ රෝම අයට. අපි අහන්නේ ඔය ලංකාවේද? අපි අහනෝනේ ලංකාවේද? සිංහල කතා කරන්න පුළුවන්ද? ඒ වගේ. ඉතින් ඉතාලියේ අය ග්‍රීටින්ග්ස් කියනවා. ඒ කියන්නේ මේ ලියන්නේ රෝම අයට. ඕකේ. ඊට පස්සේ අර කොට්ටාස දෙකෙන් දැන් මේ පොත අපි ඉදිරියට බලන්න යනවා. ජුදාවරු සහ අන්‍ය ජාතිකයෝ පිරිස් දෙකක් හිටිය මේ ලියන කාලේ. රයිට්? නමුත් නැවත මම කියනවා මේක ලියලා තියෙන්නේ ජුදාවරුන්ට. ඒක කොහොමද ඇයි කියන එක අපි පස්සේ අපි බලන්න යනවා. ජුදාවරුන්ට ලියලා තියෙන්නේ. මේගොල්ලන්ට තමයි පෙළඹීම ආවේ ක්‍රිස්තුස් වහන්සේගෙන් අයින් වෙලා පරණ ඇදහිල්ලට යන්න. ඕකේ පරණ ඇදහිල්ලට යන්න. පරණ ඇදහිල්ල කියන්නේ ජුදා ආගම ජුදයිසම් කියලා කියනවා. පරණ ගිවිසුමත් එක්ක සම්බන්ධ කරගත්තේ මම ඒක විස්තර ඔබට දෙන්නම් අද වෙලා තිබුණා. දැන් මේ කාටද මේ ලියන්නේ? මේ ලියපු අය මේ ලියුම ලියපු අය සෑහෙන පීඩාවන් තුලින් ගිය කට්ටියක්. ඒකත් අපිට මේ පොතෙන් පැහැදිලි.
පීඩාවක් වලින් ගිය කට්ටියක් පීඩාවෙන් ගිහිල්ලා මහන්සි වෙච්ච කට්ටිය. මේකයි මම මුලදී කිව්වේ අපිට මේ පොත හරි අදාළයි. මේක අමාරුයි කියලා පරණ ගිවිසුම කරලා අපිට මේක අයින් කරන්න බෑ. මේක ඇතුළට ගිහිල්ලා අපි බැලුවොත් අපිටම තමයි මේ කතා කරන්නේ. ඔබ හරියට බැලුවොත් මේවා කරලා. පීඩාව තියෙනවා. පීඩාවෙන් කාලයක් ගිහිල්ලා ඇති වෙලා ඉන්න පිරිසකට තමයි මේ ලියුම ලියන්නේ. නැකිටවන්න ඒගොල්ලෝ පුපුදවන්න තමයි මේ ලියුම ලියන්නේ කතුවරයා. එතකොට හේබ්‍රු 10:32-38. හේබ්‍රු 10:32 සිට 38 දක්වා. නමුත් නොබලා ආලෝක කරනු ලැබුවාට පසු නොබලා දුක් නැමැති මහත් පොරබැදීමක් ඉසුළුවා වූ පළමු දවස් සිහි කරන්න. දැන් මේගොල්ලන් ඒ කියන්නේ කලින් මේ දුක් වේදනාවල් මේ පොරබැදීම් තුළ ඇවිල්ලා තියෙනවා. එසේ වුණේ නිന്ദා සහ පීඩා කරනකොටගෙන පරිහාස හේතුවක් කරනු ලැබීමෙනුත් එසේ කරනු ලැබුවන්ට හවුල්කාරයනුත් වීමෙනුත්. ඊළඟට මක්නිසාද අපි මේක කලින් කිව්වා හිරකාරයන්ව සිටින්නන්ට නොබලා අනුකම්පාව දැක්වුවා පමණක් නොව. ඉතින් මේගොල්ලන් ක්‍රිස්තුස් වහන්සේ තුල ගමනක් ආපු කට්ටියක් මේ. ඒගොල්ලන්ට තමයි මේ ලියන්නේ. හරියට අපි වගේ ගමනක් තුලින් ඇවිල්ලා යම් දේවල් නිසා පසුබහින ඉන්නව නේද සභාවේ? නවතින අයත් ඉන්නව නේද? ඔබටත් එහෙම හිතලා තියෙනවද මම දන්නේ නැහැ. නමුත් ඒක නිසා තමයි අතුලාන්තයෙන් අපිව ශක්තිමත් කිරීම සඳහා මේ පොත ක්‍රිස්තුස් වහන්සේව එසවීම තුළ ඉතා අලංකාර දෙයක්. රයිට්? ඊට පස්සේ කියනවා 35 කියනවා 34 ඉතුරු කොටස කියනවා උතුම් වූ පවතිනා වූ වස්තුවක් නොබලාට ඇති බව දැනගෙන නොබලාගේ දීපල කොල්ල කෑම් ප්‍රීතියෙන් මේගොල්ලන්ගේ දීපල පවා කොල්ල කෑම. මම අන්තිම ටික කතන්දරයක් වගේ කියනවා අපිට මේක පැහැදිලි කරගන්න. දීපල පවා ඒගොල්ලන්ගේ අරගෙන ගියා. දැන් මේගොල්ලන්ට මේක තුලින් ගිහිල්ලා දැන් මහන්සි තබහන් කියනෝනේ අරබි වලින්. මහන්සි දැන්. එබැවින් මහත් විපාකයක් ඇත්තා වූ නොබලාගේ නිසකකම අත්හරින්න එපා. මම ගන්න පණිවිඩය මේක තමයි. මටත් මහන්සි සමහර වෙලාවට. ඔබටත් මහන්සි වැඩ කරලා මේ අපි ඇවිල්ලා ඉන්නේ. මේවට ලෑස්ති වෙන්න ඕනේ වැඩ ගොඩක් කරනවා. නමුත් පාවුලුතුමානේ කතුරුවරයා මගේ හදවතේ තියෙන්නේ. එබැවින් මහත් විපාකයක් ඇත්තා වූ නොබලාගේ නිසකකම අත්හරින්න එපා. කොච්චර අමාරු ගමනක් තුලින් ගියත් අත්හරින්න එපා. ගිය සතියේ අපේ ජෙබ්ලලි සභාවේ ඉන්න ගාන එකපාරට 15ක් 20ක් විතර අඩු වුණා. ආවේ නැහැ. ඉතින් මම ඔක්කොම ඊට හොඳට එකපාරට අඩු වුණා. එතකොට මේක සැලසුම් කරලා යාඥා කරලා එනකොට අපිට කලකිරීමක් ඇති වෙනවා. නමුත් උන්වහන්සේට ජේසුස් වහන්සේව ඉස්සරහට දැම්මොත් මම ඔබට කියන්නේ අත්දැකීමේ මේ පොත වෙනම කතාවක්. ජේසුස් වහන්සේව ඉස්සරහට දැම්මොත් දාලා මම යාඥා කළා කෝල් 2-3ක් දාපුවම මේ ආපු නැති කට්ටියට හේතු තිබුණා. ඒකට ඒගොල්ලෝ ඊළඟ සතියේ එනවා මේක වුණා සමහර සාධාරණ හේතු. ඉතින් අඩු වුණත් වැඩි වුණත් අත්හරින්න එපා කියලා තමයි මේ පාවුලුතුමා මේ හේබ්‍රු පොතේ කතුරුවරයා කියන්නේ. ඒක අද අපිට වටිනවා. ආමීන්. පීඩාව තුල ප්‍රශ්නේ තුල ජේසුස් වහන්සේව අත්හරින්න එපා. උන්වහන්සේ තුල තමයි අපේ ජීවනය තියෙන්නේ. රයිට්? ඊට පස්සේ ඊළඟට අපි බලමු හේබ්‍රු පොතේ 5:11 සිට 14 දක්වා. අපි මේක පළවෙනි දවසේ කිව්වා. මේ ලියන කට්ටිය මේ ලියුම ලියන කට්ටිය ගැලවීම අත්දකලා තියෙනවා. හැබැයි වර්ධනය වෙලා නැහැ අතුලාන්තයෙන්. මේකත් අපිට අදාළයි. දැන් මෙතන කියනවා ඒ ගැන බොහෝ දේ කියන්ට අපට ඇත්තේය. නමුත් නුඹලා ඇසීමට මැලිව සිටින බැවින් ඒවා තේරුම් කර දෙන්න අමාරුයි. මක්නිසාද කාලය ප්‍රකාරයට නුඹලා ගුරුවරයෝව සිටින්ට යුතුව. දැන් ඔබලන් වර්ධනය වෙලා යම් කිසි තැනක ඉන්න ඕනේ. හැබැයි සිටින්න යුතුය. තිබියදී උන්වහන්සේගේ වාක්‍යවල මුල් ගුරුකම් නැවත යමක විසින් ඔබලාට උගන්වන්නට ඕන ඇති. මොකද හුලම් බැහැලා. එහා පැත්තේ කෙනාට කියන හුලම් බැහැලා කියලා. දැන් ඕගලන් වර්ධනය වෙලා උඩට යන්න ඕනේ. හැබැයි තාම වර්ධනය වෙලා නැහැ. නුඹලාට උගන්වන්නට ඕනෑව තිබේ. නුඹලා ඝන ආහාර solid food කියලා ඉංග්‍රීසියෙන් ඝන ආහාර නොව කිරි ඕනෑ කරන අයව
සිටින්න කිරි වල එක්ස්පයරි ඩේට් එක හරි අඩුයි. දන්නවද? සොසේජ් එකක් ගත්තොත් මම හිතන්නේ මාස 6ක් තියෙනවා. ඉතින් මෙයා කියනවා මේ කට්ටියට ඕගලන් මේ ආහාර නොව කිරි ඕනෑ කරන අයව සිටින්න ඕය. නමුත් ඕගලන් දැන් ඉන්න ඕනේ මෙතන. නමුත් ඕගොල්ලෝ ඉන්නේ පල්ලෙහා. අපි වගේම තමයි යන්නේ. මේ පොත අපිට නෙමෙයි නම් කාටද කතා කරන්න කියලා මම දැන් ඉන්දියාවේ ඇටත් දන්නේ. අපිට කියන්නේ අපි අතුලාන්තයෙන් බැලුවොතින් අපිව ජොලිත කරන්න අද මේ සුද්ධාත්මන් වහන්සේ මේ පොත ඉගෙන ගන්න අතරේ උන්වහන්සේ කතා කරනවා. ඉතින් කිරි බොන සෑම දෙනාම ලදරුවන් බැවින් පොඩ්ඩක් නැත්නම් කම්ප්ලේන් කරන බැවින් කාට හරි වැරදුනොත් ඒක අල්ලගෙන දඟලන බැවින් වැරදි හොයේ යන බැවින් අනේ වර්ධනය වෙන්න කියලා කියනවා. හැබැයි මේ කියනකොට මේගොල්ලන්ට තිබෙන පීඩාව කම්ප්ලේන් පීඩාවක් නෙමෙයි දෙවිදරුවෝ. ජීවිතයත් සමග පොරබදන පීඩාවක් තිබුණා. ඒගොල්ලන්ට එහෙම කියනවනම් අපිට කොහොමද? ඔළුවට ගහලා කියන්නේ. නමුත් දැඩි ආහාර ඕනවන්නේ යහපත සහ අයහපත විමසා බලන්ට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණු වූ ඉන්ද්‍රිය නැති සම්පූර්ණ වූ තැනැත්තන්ට. ඉතින් මේක මේ ලියන කාටද ලියන කියන මාතෘකාව අපිට කතා කරන්නේ මේගොල්ලෝ ආත්මිකව වර්ධනය නොවි වැටිලා ඉන්න පිරිසකට තමයි මේ කතුවරයා මේක ලියන්නේ. රයිට්? ඊට පස්සේ තව දෙයක්. මේ මීටින් වලට ආවේ නැහැ. සභාවට එන්නේ නැහැ. මීටින් වලට ඇවිල්ලා නැහැ. අපි දාමු 10:25. 10:25 කියනවා. දැන් මේ කතුවරයා මේ දිගටම කියනවා මේකලගේ. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම නෑර ඒ දවස ලංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩා එකිනෙකාට අවවාද කරු. මේ රැස්වීම අතරින් දෙපා කියලා කියනවා. පීඩාව ආවා අරක ආවා පෙට්ටිය දානවා අරක කරනවා මේව කරනවා කියලා සබහක් නොවී ඉන්න දෙපා රැස්වීම අතරින් දෙපා කියලා කියනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල ගමන යනකොට. මේවා ඕනේ මේ කරන්න ඕනේ යාඥා කරන්න ඕනේ නිදහස් මේ අපි එකිනෙකා ශක්තිමත් කර යන්න ඕනේ. මේ කතෝලික කියනවා මේක කරන්න එපා. අතහරින්න එපා. අල්ලගෙන ගමන් කරන්න කියලා. රයිට්? හරි. ඊට පස්සේ තව එකක් හේබ්‍රු 13:23 හේබ්‍රු 13:23 දැන් මේ කට්ටිය මේ කතුවරයා හොඳට අඳුරන කට්ටිය. රයිට්? මේ අපි කතා කරන්නේ කාටද ලියලා තියෙන කියන අයගේ මේ කතුවරයා හොඳට අඳුරන කට්ටිය. මෙතන කියනවා අපේ සහෝදරවෝ තිමෝතියස්. මේ සමහර වචන නැවත අපි දානවා. මොකද යම් අදහස් ප්‍රකාශ කරන්න ඕන නිසා. අපේ සහෝදරවෝ තිමෝතියස් නිදහස් කරනු ලැබූ බව දැනගන්න. ඔහු ඉක්මනින් ආවොත් ඔහු සමග නොබලා බලන්ට එන්නේ. මේ බලන්ට එන්නේ යාළුවෝ නිසානේ. දන්න ඉතින් මේ ලියන කෙනා කතුරු මේ පිරිසව හොඳට අඳුනනවා. ආමෙන්. රයිට්. දැන් මං හිතනවා ඔබ මාත් සමග ඉන්නේ කියලා. මත ගොඩක් කිව්වා නිදිමත නැහැනේ. නිදියන්න එපා. අහරගෙන ඉන්න. යේසුස් වහන්සේ තුල. දැන් මේක ලිව්වේ කොයි කාලෙද කියලා ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා. අද මට මේ හෙයාර් ස්ටයිල් එක පොඩ්ඩක් හරියට දාන්න බැරි වුණා පොඩ්ඩක්. ඉතින් පොඩ්ඩක් කොණ්ඩේ පොඩ්ඩක් එහාට මෙහාට යනවා. මේ ජුදා ස්ටයිල් එක දාන්න ඇවිල්ලා අන්‍ය ජාතික ස්ටයිල් එකක් තමයි දාන්න ඇවිල්ලා තියෙන්නේ. කවන්නේ YouTube එකේ යනවද මේ? නෑ නේ. දෙවියන් වහන්සේ ස්තුති වේවා. හරි. දැන් when was it written? කොයි කාලෙද මේක ලිව්වේ? දැන් මේ ඔක්කොම දල වශයෙන් හරියට දැන් බර්ත්ඩේ එක ඇහුවොතින් ඔබ කියයි 1975 මම ටිකක් වැඩි කරලා කියනවා. හොඳයිනේ. 75 මාර්තු මාසේ 31 වෙනිදා. හරියටම කියනවා ඉපදිච්ච දවස. උපැන්න සාති කියනවා પાස්පෝර්ට් එකේ තියෙනවා එමිරේට්ස් ID එකේ තියෙනවා ඔක්කොම. දැන් මේවයේ අඩයාලම් කළා රේන්ජ් එකක් තමයි දෙන්නේ. මොකද පොත් කීපයක් බැලුවොතින් වෙනස් ඒවා තියෙන නිසා. ඉතින් කොයි කාලෙද ලිව්වේ ඇත්තම වැදගත් නැහැ ඒක. නමුත් අපි දැනගන්න ඕනේ. ඉතින් ක්‍රිස්තු පූර්ව 66 සහ 68 අතර ලිව්වයි කියලා තමයි මේක තියෙන්නේ. ක්‍රිස්තු වර්ෂ AD කියලා කියන්නේ. AD ක්‍රිස්තු වර්ෂ AD කියලා කියනවා. ඒක ඇනා ඩොමිනි කියලා ලතින් භාෂාවෙන් කියන්නේ. right? ඒ ඇනා ඩොමිනි කියලා ලතින් භාෂාවෙන් කියන්නේ ක්‍රිස්තුස් year of the Lord. ඒ කියන්නේ උන්වහන්සේ ඉපදිච්ච දවස් ඉඳන් මෙහා. ඉතින් ක්‍රිස්තු වර්ෂ 66 සහ 68 අතර ලිව්වයි කියලා. දැන් මේක දැන් දල වශයෙන් තමයි කියන්නේ. දැන් මෙතන ලස්සන කතන්දරයක් තියෙනවා. දැන් රෝම පොත
ලිව්වට පස්සේ දැන් මේ පීරියඩ් එක රෝම පොත ලිව්වට පස්සේ යෙරුසලම විනාශ කරන්න ඉස්සෙල්ලා මේක ලිව්වා කියලා මේකේ ලියලා තියෙනවා. right? ඉතින් රෝම පොත ලහිරු බෙද කරනවා නේද? රෝම පොත මම හිතන්නේ රෝම පොත ක්‍රිස්තු වර්ෂ 55 57 අතර ලිව්වා කියලා තමයි කියන්නේ. දැන් මේ කාලය දැනගැනීමෙන් අපිට අවබෝධ කරගන්න පුළුවන් ඒ කාලේ පරිසරයේ වෙච්ච දේවල්. right? ඉතින් AD කියලා තමයි මම ලියලා තින්නේ. AD කියලා කාර්යකුත් තියෙනවා. AD සනි කියලා ලංකාවේ. ඒ AD නෙමෙයි මේ ඇනා ඩොමිනි කියලා මේ ලතින් භාෂාවේ එක. right? එතකොට යෙරුසලම විනාශ කරන්න ඉස්සේ යෙරුසලම දෙපාරක් විනාශ වුණා. එතකොට ඒ යෙරුසලම විනාශ වුණා කියනවා AD 70. ක්‍රිස්තු වර්ෂ 70. ඊට ඉස්සෙල්ලා තමයි මේ ලියුම ලියලා තියෙන්නේ කියලා. මොකද සමහර අය කියනවා ජෙරුසලම විනාශ වෙලා තිබුණා නම් මේ ලියුම ලියන එකේ තේරුමක් නැහැ කියලා. මොකද මේ යුදා ජනතාව පුපදවන්න මේ පීඩාව අතරින් ක්‍රිස්තුස් වහන්සේව අල්ලගෙන ඉන්න කියන පණිවිඩය තමයි මේකෙන් කියන්නේ. ආමෙන්. දැන් අපි දැන් බලන්න යනවා ඇයි මේ පොත ලිව්වේ කියලා. මේක හරි මම මේක හොයලා බලලා ගියපුවම අපිට විනාඩි 15ක් තියෙනවා අපිට මේ කොටස ඉවර කරන්න පුළුවන්. අපි බලන්න ඇයි මේ පොත ලිව්වේ කියන අදහස. දැන් පීඩාව ඔක්කොම කියන්නේ පීඩාව කියලා. පීඩාව ආවා මේ ක්‍රිස්තියානි අයට කාගෙන්ද? නීරෝ. හීරෝ නෙමෙයි නීරෝ අධිරාජ්‍යවරයා. right? දැන් මේ නීරෝ කියන එක්කෙනාව සමාන කරනවා හිට්ලර්ට. මේ පීඩාව ආවේ මේ රෝම අධිරාජ්‍යවාදියා නීරෝගෙන්. නීරෝ අවුරුදු 16 දී මං හිතන්නේ එයා රජකමට ආවේ රෝම පොත ලියන කාලේ. ඔබ ඒක පස්සේ ඉගෙන ගනි. දැන් මේ කතන්දරේ නීරෝ බලයට ආපුහම පළවෙනි අවුරුදු කීපය තුල අවුරුදු ගණනාවක් තුල නීරෝ හරි හොඳ මිනිස්සෙක්. කියන්නේ නීරෝ හරි හොඳ මිනිස්සෙක් කියලා. මේ හරියට අපි වගේ. කාලයක් ගිහිල්ලා ආපුවාම නීරෝගේ කලර්ස් මතු වුණා. දැන් මෙයාව හිට්ලර් ඔබ දන්නවනේ හිට්ලර් නෑ හේබ්‍රු පොතේ. හිට්ලරුත් ආපු කාලේ ජර්මනියට හොඳ සේවයක් කළා. පටන් ගන්න කාලේ. ඔබ කියවලා හොයලා බැලුවොතින් ඒ අන්එම්ප්ලොයිමන්ට් එහෙම නැත්නම් සේවා වියුක්ත ජර්මනියේ තියෙන එක හිට්ලර්ගේ මැදිහත් කාර්යතුමින් අඩු වුණා. උද්දමනය අඩු වුණා. පාරවල් හැදුවා. ඔබ දන්නවනේ ෆොක්ස්වැගන් බීටල් කාර් එක දැකලා තියෙනවද? දැකලා තියෙන ෆොක්ස්වැගන් බීටල් එක වතුර නැතුව දුවන කාර් එක. හිට්ලර් තමයි මේ සාමාන්‍ය මිනිසයාට මේ කාර් එක ඉදිරිපත් කළේ. නමුත් කල් ගියාම හිට්ලර්ගේ කලර්ස් මතු වුණා. එයාගේ බල තණ්හාව නීරෝවත් ඒ වගේම සමාන කරනවා. නීරෝ මේකට අරගෙන රටට අරගෙන රාජ්‍ය වුණාට පස්සේ නීරෝ පටන් ගත්තා ක්‍රිස්තියානි අයට කරදර කරන්න. දැන් ඔබ අහලා ඇති ඒ කතාව ඇත්තද කියලා දන්නේ නැහැ. නමුත් කතාවක් තියෙනවා. රෝමේ ගිනි ගනිද්දී නීරෝ කෙන්ටකි කෑවත් නැහැ. වීණා වාදනය කරුවා කියලා. දැන් මේ නීරෝ ගැන තමයි කියන්නේ ඒ නීරෝම තමයි කියන්නේ. ඉතින් මේක ඇත්තට වාදනය කෙරුවාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒ නීරෝ තමයි මේ. දැන් AD 64 ක්‍රිස්තු වර්ෂ 64 රෝමේ ගින්නක් ඇවිල්ලා රෝමේ විනාශ වෙනවා. right? දැන් මේ කතන්දරේ කියන්නේ පීඩාව ඔබට තේරුම් ගන්න. ඕකේ. දැන් බයිබල් වර්ස් නෑ මෙතනින් එහාට. මේ මිනිස්සු මේ නීරෝට කියන ඔබ තමයි මේක විනාශ කෙරුවේ කියලා. ඇයි? එයා ජීවත් වෙලා ඉන්න කාලේ එයාට ලොකු ආසාවක් තිබුණා රෝමයේ තනිකර කඩලා අලුතෙන් හදන්න. මෙයාට ආසාව තිබුණා නීරෝට. ඉතින් රෝමයේ ගිනි අරගෙන සම්පූර්ණ විනාශ වුණා. ඔබ කියවලා ඇති ඉතිහාසයේ. මම දැන් කියන්නේ ඉතිහාසය. හේබ්‍රු පොත නෙමෙයි. ඉතිහාසයේ මේක වුණාම මිනිස්සු කිව්වා නීරෝ උඹ තමයි කෙරුවේ. මොකද ඔබට තමයි ආසාව තිබුණේ මේ ගම් උදාව හදන්න. රෝමයේ කඩලා. නීරෝ මොනවාද කෙරුවේ? මේ වගකීම එයාට එන නිසා බ්ලේම් එක එයා කිව්වා මේක මම නෙමෙයි කෙරුවේ. කවුද කෙරුවේ? ක්‍රිස්තියානි කාර්යෝ කෙරුවා.
ඔන්න පටන් ගත්ත වලිය. ක්‍රිස්තියානිකාරයෝ කෙරුවා කියලා නීරෝ මොනවාද කෙරුවේ? ක්‍රිස්තියානිකාරයන්ට වද දෙන්න පටන් ගත්තා. ඕකේ. මේ වකවානුව තුල තමයි මේ වද දීම තුලින් ක්‍රිස්තියානිකාරයන් පසුබැස්සා. right? දැන් මේ හේබ්‍රු පොත ලියනකොට මරන්න තරම් දැඩි මේකක් ඇවිල්ලා නැහැ. නමුත් ඉදිරියට ඔබ මං හිතන්නේ 2 පේත්‍රස් වගේ කියනකොට ඔබට තේරෙනවා පස්සේ මම එක තැනක කියවුවා මේ නීරෝ ක්‍රිස්තියානිකාරයන්ව පුච්චලා ඒ ලයිට් එක හදලා අර අපි බාබකියු දානකොට ලයිට් පත්තු කරනවා නේද? අපි එළියේ ඉඳ ලයිට් පත්තු කරනවානේ. පත්තු කරලා මේගොල්ලන්ගේ පිච්චෙන එකෙන් එයා බාබකියු දැම්ම කියලා. ඒ තරමට මෙයා මේ පොත ලියන කාලේ එච්චර නැහැ. නමුත් මේ පීඩාව තමයි මේ කවුරුත් කියපු කම්ප්ලේන් එකක්වත් ඕපදූපයක් නිසාවත් පාස්ට් කියපු වචනයකට හිත කැඩිලා නෙමෙයි මේ. බලවත් පීඩාවක් තිබුණා මේ හේබ්‍රු ජනතාවට මේ ආගමින් නැවත ඒගොල්ලන්ගේ පරණ තැනට යන්න. මේ ඇවිල්ලා නීරෝගේ මේ පීඩාව. ඉතින් මේ අක තුලින් යනකොට තමයි මේ ලියුම මේ කතුවරයා ලියන්නේ. දැන් ක්‍රිස්තියානි දැන් මම තව ටිකක් තියෙනවා අපිට යන්න පුළුවන් වෙලා තියෙනවා. 9:43යි හරිනේ. දැන් ක්‍රිස්තියානි අය මේ ලියුම ලියනකොට මේ ලියුම ක්‍රිස්තියානි අයට ලියනකොට මේක හීබ්‍රු ක්‍රිස්තියානි අයට තමයි ලිව්වේ කියලා මම කීපද. මොකද ඒක ඔබේ මනසට යන්න ඕනි කියලා. කොහොමද ඇයි මම ඔබෙන් දැන් ප්‍රශ්නයක් අහනවා. මෙච්චර ක්‍රිස්තියානියා ඉඳද්දී ජෙන්ටයිල්ස් එහෙම නැත්නම් අන්‍ය ජාතිකයෝ සහ යුදා ජාතික ක්‍රිස්තියානියා ඉඳද්දී මේක හීබ්‍රු අයට විතරක් ලිව්වේ ඇයි? මෙතන තමයි මේ පසුබිමේ වැදගත්ම තැන. කියන වැදගත්ම තැන. තව විනාඩි 10න් අවසන් කරනවා. හීබ්‍රු අයට ලිව්වේ ඒ අයට මේ නීරෝ ගැලවීමේ මාර්ගයක් පෙන්වුවා. හොඳට අවධානය දෙන්න ඕනේ. ඒගොල්ලන් මේ යුදා අය කලින් ජුදයිසම එහෙනම් ජුදා ආගම තමයි ඒගොල්ලෝ පරණ ගිවිසුමට අනුව ආබ්‍රහම් මෝසෙස් සහ දේවදූතයන් මේ ඔබ දකින්න ඒක අපි පස්සේ බලන්න යනවා. මේ ආගම ඉඳලා තමයි මේගොල්ලන් ජේසුස් වහන්සේව පිළි අරගෙන ජේසුස් වහන්සේ තුලට ඇවිල්ලා උන්වහන්සේ තුල මේ ගමන යන්නේ දැන්. මේ යුදා අයට මේක ලියන්න හේතුව තමයි ඒගොල්ලන්ට නීරෝ choice එකක් දුන්නා. නමුත් අන්‍ය ජාතිකයන්ට choice එකක් දුන්නේ නැහැ. අන්‍ය ජාතිකයන්ට ජීවිතේ නැති කරගන්න උනා මේ ජේසුස් වහන්සේ වතෑදී නැත්තම්. ජුදා ජාතිකයන්ට කිව්වා ඔයගලන්ට මං choice එකක් දෙනවා. මරන්නේ නැහැ, වද දෙන්නේ නැහැ, මුකුත් කරන්න දෙයක් නැහැ. ජේසුස් වහන්සේ වතාරින්න සිනගෝගයට යන්න. ජේසුස් වහන්සේ වතාරින්න ආයි සිනගෝගයට යන්න. සිනගෝගයට ගිහිල්ලා එතන දාන්න නෝටිස් එකක් ජේසුස් වහන්සේව මං විශ්වාස කරන්නේ නැහැ කියලා. මේ choice එක තිබිච්ච නිසා මේ හේබ්‍රු කතුවරයා මේගොල්ලන්ට ලියනවා ප්ලීස් ඔය choice එක ගන්න එපා. ඔය තීරණය ගන්න එපා. මොන පීඩාවක් ආවත් ජේසුස් වහන්සේව අතෑරලා ඔයගොල්ලන් යන්න එපා අනිත් ආගමකට වැඩක් නැහැ. මරුණා හා සමානයි. අද උන්වහන්සේ අපිටත් කතා කරනවා මේක. මම මෙතනින් මේක අවසන් කරනවා. ඊළඟට අපි ක්‍රිස්තුස් වහන්සේ මෙතනින් තමයි මෙයා ක්‍රිස්තුස් වහන්සේගේ උතුම්කම මොකද්ද කියලා මේ ලියුමෙන් පෙන්වන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ උතුම්කම අපි දැනගත්තොතින් අපේ අභියෝග තුලින් අපිට යන්න උන්වහන්සේ ශක්තිය දෙනවා. අද බොහෝ දෙනෙක් දේව වචනේ ඔබ කියවන කෙනෙක් වෙන්න ඕනේ. අදහිල්ල එන්නේ දේව වචනෙන්. faith comes by hearing the word of God. දේව වචනය කියවීමෙන් ඇසීමෙන් තමයි ඔබට අදහිල්ල එන්නේ. අදහිල්ල තියෙනකොට තමයි පීඩාවෙන් ගමන් කරන්න පුළුවන්. ඒක නිසා මේ තීරණය මේ යුදා අයට මේ ලියුම ලියලා කියනවා හලෝ ප්ලීස් යන්න එපා නැවත සිනගෝගයට. යන්න එපා නැවත සිනගෝගයට. ජේසුස් වහන්සේ ඔබට සෑහේ. උන්වහන්සේ කරපු ක්‍රියාව ඔබට සෑහේ. ඒකෙන් තමයි උතුම්කම අරගෙන තමයි කියන්නේ ජේසුස් වහන්සේ දේවදූතයන්ට වඩා හොඳයි, මෝසෙස්ට වඩා හොඳයි. අපි ඉදිරියේ ඒව බලන්න යනවා.
මේ හැමදේම කියන්නේ මේ පීඩාවට බය වෙලා මේගොල්ලන් මේ තීරණය ගනී කියලා. ආමෙන්. මේ තීරණය ගනී කියලා. ඉතින් ඇත්තටම අපිට හොඳ පාඩමක් මේක. මොන තීරණ අපි මොහොතක් ඇස් වසාගමු. හැබැයි නිදා ගන්න එපා. ඔබ ඇස් වසාගෙන ඔබ කොයිතරම් ගමනක් උන්වහන්සේ තුල යනවද? කොච්චර පීඩාවක් ආපුවාම ඔබ අපි Zoom එකකින් එකතු වෙන කට්ටියත් මම විශ්වාස කරනවා අපිට එකතු වෙලා ඉන්නේ කියලා. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල අභියෝග කොච්චර ආවත් උන්වහන්සේ තුල ඉදිරියට යන කෙනෙක්ද? එහෙම නැත්නම් එක අභියෝගයක් ආවොතින් මේ හීබ්‍රු ඒ ජාතිකයන්ට තිබිච්ච අභියෝගය ඔබට මට තිබුණා වගේ නෙමෙයි මොහොතක් ඇස් වසාගෙන. කම්මැලි වෙලාද? යාඥා කරන්නේ නැද්ද? රැකියාවද ඔළුව උඩ තියාගෙන ඉන්නේ? දේව වචනය කියවන්නේ නැද්ද? උන්වහන්සේ උදේ පාන්දර සොයන්නේ නැද්ද? මේවා ඔක්කොම අපේ අතින් වෙන ඇහැත්වීම. අද මේ හීබ්‍රු කතුවරයා මේ පොත තුලින් අපිට කියනවා එතරම් උතුම් ගැලවීමක්, එතරම් උතුම් දෙයක් ඔබ කොහොමද අත්හරින්නේ? ලේවලින් ඔබ මාව මිලදී අරගෙන එවන් උතුම් දෙයක් කොහොමද ඔබ ඒ වගේ දෙයක් අත්හරින්නේ කියලා මේ හීබ්‍රු කතුවරයා අහනවා. අද උන්වහන්සේ ඔබෙන් මගෙන් සුද්ධාත්මයන් වහන්සේ අහනවා. ඔබේ ක්‍රිස්තුස් වහන්සේ සමග ගමන කොහොමද? ක්‍රිස්තුස් වහන්සේව උසස් කරමින් යන ගමනක්ද? එහෙම නැත්නම් ඔහේ සේවය තුලත් එහෙම වෙන්න පුළුවන්. මම විශ්වාස කරනවා ඔබ ඇස් වසාගෙන ඉන්නේ කියලා. සේවය තුලත් එහෙම වෙන්න පුළුවන් ඔබටයි මටයි. මේ දේශනා කරන්න ලෑස්ති වෙන්න පුළුවන් උන්වහන්සේ තුල නැතුව හරි. ගීත ගායනා කරන්න පුළුවන්. නමුත් මගේ ගමන, ඔබේ ගමන උන්වහන්සේ තුල යනවද? නැත්නම් කම්මැලිකමට, නිදිමතකමට යම් දේවල් වලට අපි අත්හැරලාද? ඔබෙන් විමසන්න ජේසුස් වහන්සේ තුල අපිට ඒ ජීවනය, ඒ රැකවරණය උන්වහන්සේ නිදහස් කරලා තියෙනවා. ඉතින් මොහොතක් ඔබ ඇස් වසාගෙන ඉන්නකොට මේ මොහොතේ වෙනස් වෙන්න. ඔබ අන් අයට සුභාරංචිය කියනවද? අත්හැරලාද තියෙන්නේ? නැවතිලාද? අපි අපෙන්ම මේ මොහොතේ විමසමු. එවන් ඒ හේබ්‍රු පොත ලියන කාලේ තිබුණා වගේ පීඩාවල් අපිට නැහැ දැන්. සමහර වෙලාවට සමහර රටවල අපිට ඇහෙනවා. නමුත් මේ ඩුබායි පුරවරේ, මේ ඩුබායි දේශයේ ඔබ මම සේවය කරන ඉන්න එහෙම එකක් ළඟවත් නැහැ. නිදහස සම්පූර්ණයෙන්ම තියෙනවා. ඉතින් එහෙම වෙලාවක අපි කොහොමද උන්වහන්සේ තුල ගමන් කරන්නේ? ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ඒ උසස්කම, උන්වහන්සේගේ ඒ උතුම්කම පැලඳගෙන ද අපි ගමන් කරන්නේ කියලා. ඉතින් මතේ පුතා පොඩ්ඩක් එන්න ඔබ ඇස් වහගෙන ඉන්න මොහොතේ අපි උන්වහන්සේට පොඩි ගායනාවක් කරලා යාඥා ඉල්ලීම ඇවිල්ලා තියෙනවද? මොකුත් නැහැ. යාඥා හොඳයි. අපි ඊළඟ මාතෘකාවට ගියොත් වෙලාව යන නිසා අපි අවසන් කරනවා. අපි ආසන වලින් නැගිටිමු මොහොතක්. සුදි වේවාස අපි ගායනා කරමු ඔබටම ආදරෙයි කියලා. ජේසුස් වහන්සේට ළඟ වෙන්න මේ මොහොතේ. මම විශ්වාස කරනවා ඔබ අවසන් වෙලා යනකොට ඔබේ හදවතට යම් දෙයක් උන්වහන්සේ කතා කරනවා කියලා. අපි ඉගෙන ගන්නවා, අපි දැනුම ලබා ගන්නවා. නමුත් දැනුම ඔබව මාව කොහෙවත් ගෙනියන්නේ නැහැ. එක දෙයයි තියෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ තුල යන ගමන පමණයි. ඔබටම ආදරේ යේසුස් වහන්සේව ලං කරගන්න. ඔබටම ආදරේ යේසුස් ඔබටම ආදරේ උතුම් ජේසුනි ඔබේ පාමුල වැඳ වැටි නමදින්නේමි ඔබේ වාදන්
කෙරේ ප්‍රීතිවන්නෙමි ඔබේ පාමුල වැඳ වැටි නමදින්නෙමි ඔබේ වාදන් කෙරේ ප්‍රීතිවන්නෙමි අද කුණාචුරැල්ලද එන කල්හි නොසෙල්වෙමි 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 යදෙහිලෙක උන්වහන්සේ කියන්නේ නැවත වරක් නොසෙල්වෙමි ඔබටම ඔබටම ආදරේ ජේසුනි ඔබටම ආදරේ උතුම් වූ ජේසුනි ඔබේ පාමුල වැඳ වැටි නමදින්නෙමි ඔබේ වාදන් කෙරේ ප්‍රීතිවන්නෙමි ඔබේ පාමුල වැඳ වැටි නමදින්නෙමි ඔබේ වාදන් කෙරේ ප්‍රීතිවන්නෙමි තද කුණාචුරැල්ලද එන කල්හි ඔව් ස්වාමිනී පීඩාව හමුවේ ස්වාමිනී නොසෙල්වෙමි සභාවම ගායනා කරලා කියන්න සෙල්වෙන්නේ ස්වාමිනී නොසෙල්වෙමි නැවත වරක් කියන්න නොසෙල්වෙමි නොසෙල්වෙමි මගේ පීඩාව හමුවේ ස්වාමිනේ නොසෙල්වෙමි නැවත වරක් කියන්න උන්වහන්සේට නොසෙල්වෙමි ගෝරා බබා බකා ශන්තිරෙලේ නොසෙල්වෙමි උන්වහන්සේට කියන්නේ නොසෙල්වෙමි ඔබටම ආදරේ යේසුනි ඔබේ වාදන් කෙරේ ප්‍රීතිවන්නෙමි ඔබේ පාමුල වැඳ වැටි නමදින්නෙමි ඔබේ වාදන් කෙරේ ප්‍රීතිවන්නෙමි අද කුණාචුරැල්ලද එන කල්හි යේසුනි නොසෙල්වෙමි නොසෙල්වෙමි කැපවෙමු උන්වහන්සේට නොසෙල්වෙමි යේසුනි ඔබගේ පාද පාමුල
වැඳ වැටෙමින් ඔබට ස්තුති කරනවා අද දවස නිසා. ඔබට ස්තුති කරනවා ඔබගේ අලංකාර අභිමුඛය අප දිරිගන් වන වචනයක් තුල ඔබ අප සමග සිටිය නිසා. ස්වාමිනී අපි පොරොන්දු වෙනවා ස්වාමිනී පීඩාව තුල නොසෙල්වි ඔබ වහන්සේ තුල ඉදිරියට යන්න ස්වාමිනී ඉදිරි පන්තිවල අපි ඉගෙන ගන්න ඔබගේ උතුම්කම ඒ තරගය දිගටම දුවන්න ස්වාමිනී පොත ඉගෙන ගැනීම පමණක් නොව අතුලාන්තයෙන් ඒ දේ කිරීමට ස්වාමිනී සභා පවුලක් හැටියට අපි ඔබට පොරොන්දු වෙනවා උශුද්ධාත්ම දෙවිදුනි අපිට උදව් කරන්න ස්වාමිනී අපි ඔබ වහන්සේ තුල යන ගමනේ ස්වාමිනී ඒ ගමන යන්න බැරි අනිත් අයවත් අරගෙන යන්න ස්වාමිනී අපි ඔබට පොරොන්දු වෙනවා අපිට ශක්තිය නිදහස් කරන්න ශුද්ධාත්ම දෙවිදුනි ආලේපේ නිදහස් කරන්න ස්පර්ශය නිදහස් කරන්න ස්වාමිනී අපි කවුරු හරි වැටෙනවද ස්වාමිනී නැගිටවන්න අපි එකිනෙකාව උනන්දු කරවමින් සපහ පවුල තුල එකමුතු කමින් ප්‍රේමයෙන් ඔබ වහන්සේ තුල රැඳිලා ඉන්න ඔබගේ කරුණාව අපිට නිදහස් කළ මැනව ස්වාමිනී ස්තුති මේ සවුන්ඩ් කරපු මේ හැම කෙනෙක් නිසාම වාදනයේ ගායනයේ ප්‍රශංසා නමස්කාරය නිසා ස්තුති ස්වාමිනී ඔබගේ දාසය පස්ටර් මලින්ද ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී ආරක්ෂා කරමින් ඔබගේ ආලේපය තුලින් ගෙනියන්න කියලා අපි ආඥා කරනවා ඇවිල්ලා ඉන්න හැම දරුවෙක් ඔබ වහන්සේට බාර වෙනවා මමත් ඔබ වහන්සේට බාර වෙනවා ස්වාමිනී යන ගමනේ ඔබ වහන්සේ ආරක්ෂා කරගෙන රැගෙන යන්න කල්වරි ලේවලට බාර කරනවා ස්වාමී ඉදිරි සතිය ඔබ වහන්සේට බාර ඊළඟ සතිය ඔබ වහන්සේට බාරයි ස්වාමී ඔබ වහන්සේ තුල අපිට යන්න ශක්තිය ධෛර්යය ඔබ වහන්සේ අපිට නිදහස් කර තිබෙන නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා ජේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් දැන් අපගේ දෙවි වූ ඒ පියාණන් වහන්සේගේ අසීමිත ප්‍රේමය ජේසුස් වහන්සේගේ කරුණාව ශුද්ධාත්මයන් වහන්සේගේ මිහිරි හවුලත් යේසුස් වහන්සේ නැවත පැමිණ අප සැම රැගෙන යන තාක්කල් අප තුලත් අපවටත් සදා කාලයට රැඳේවා ඔබ කවදා මා වෙත එන්නේ එන යන්ත එන්නේ කවදා ඔබ සමට ජේසු බිහිටයි